අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද මාර්තු මාසේ 13 වෙනිදා ඉරිදා අදත් අපි සූදානම් වන්නේ සතියාන්ත ජාතික පුවත්පත් මොනවද කියලා විමසා බලන්නට. දැන් ඇතැම් වෙලාවට මේ සිකුරාදා මේ පුවත්පත් නිකුත් වෙන නිසා සමහර වෙලාවට ඇතැම් පුවත්පත්වල මේ දවස්වල කතා වෙන කාරණා වැඩිපුර ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් මේ දවස්වල වැඩිපුරම කතා වෙන්නේ රටේ ආර්ථිකය පිළිබඳව, මේ ඩොලරේ අගේ ඉහළ යාම පිළිබඳ, රුපියල අප්‍රමාණය වීම පිළිබඳ මේ කාරණා පිළිබඳව බොහෝ තොරතුරු සවිස්තරාත්මකව වාර්තා කරලා තියෙනවා. නමුත් ඉන්ධන මිල ඉහළ යාම සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිදු වුන නිසා බොහෝ ජාතික පුවත්පත් සිකුරාදා කාලයේදී මුද්‍රණය වෙන නිසා දැන් මේ කාරණා පිළිබඳ ඇතුළත් නොවුනත් රටේ ආර්ථිකය පිළිබඳ බොහෝ කාරණා අද සතියන්ත පුවත්පත්වල ඇතුළත් වෙලා තියෙන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. විශේෂයෙන්ම මේ ඩොලරය පාකර හැරීම නැත්නම් රුපියල පාකර හැරීම, ඩොලරේ අගේ ඉහළ යාම, මේත් එක්ක ආර්ථිකයට ඇති වෙලා තියෙන බලපෑම, ආර්ථිකයේ උඩු යටිකුරු වීම මේ පිළිබඳව හොඳ නරක බොහෝ දේ කතා බහට අද ලක් වෙලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. දැන් මේ තත්ත්වයත් එක්ක ලෝකේ අර්බුදත් එක්ක අප ඉගෙන ගත යුතු කාරණා මොනවද? මේ කාරණා බොහොමයක් පිළිබඳව අපි පුවත්පත්වල තොරතුරු උපුටා ගනිමින් අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා පුවත්පත් තොරතුරු. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතයත් එක්ක රට වහන්න කියන කාරණේ පිළිබඳ බොහෝ දෙනෙක් කාරණා ඉදිරිපත් කළා. දැන් මේ එක පැත්තකින් මේ රට අවුරුද්දක් එකමාරක් තිස්සේ වහලා රටේ කටයුතු අඩපණ වීමේ ප්‍රතිඵලයක් එක පැත්තකින්. තවත් පැත්තකින් ලෝකේ පවතින යුදමය වාතාවරණයත්, බල අරගල මේ ආදී කාරණාවල ප්‍රතිඵලයක්. මේ සෑම කාරණයක්ම රටක් විදිහට අපිට බලපාලා තියෙනවා. මේ කාරණා පිළිබඳව අපි අද කතා කරමු. අපි යනවා ඉරිදා ලංකාදීපයට. ඉරිදා ලංකාදීපේ වාර්තා කරනවා ඩොලරය රටම ගිනිතියයි කියලා. විශේෂයෙන්ම මේ ඩොලරයේ අගේ වැඩිවීමත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වයන් පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. තෙල් මිල වැඩි කිරීමේ ඉල්ලීම සාකච්ඡා මට්ටමේ තියෙන. දැන් සිකුරාදා වෙනකොට තෙල් මිල වැඩි කරලා ඉවරයි. ඒ වගේම තමයි මහ බැංකුවෙන් රජයට නිර්දේශ අලුත් සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්තන්න මේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක. ඒ වගේම ඖෂධ මිලත් 30%කින් වැඩි වෙයි කියලා තමයි තොරතුරු අද වාර්තා කරලා තියෙන්නේ. මේ පවතින තත්ත්වයත් එක්ක ඩොලරේ අගේ ඉහළ යාමත් එක්ක ඇති වෙලා තියෙන බලපෑම. ඊළඟට දැන් ගෑස් ගත්තාම මේ වෙනකොට ගෑස් වල යම් ආකාරයක හිගයක් ඇති වෙලා තියෙනවා කියලා වෙළඳපොළින් තොරතුරු වාර්තා වෙනවා. ඒ අතර වාරයේදී ගෑස් හිඟෙන් බෝඩින් කාර්යන්ට රැබත නැහැ කියලා තොරතුරක් ලංකාදීප පුවත්පත අද වාර්තා කරලා තියෙනවා. ගෑස් හිඟය නිසා නවාතැන්වල රැඳී සිටින බහුතරයක් පිරිසකට රාත්‍රී ආහාර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවලු. විශේෂයෙන්ම මෙතෙක් රාත්‍රියට විවෘතව තිබූ කෑම කඩ සියල්ලක්ම පාහේ මේ දිනවල රාත්‍රියට වසා දැමීම නිසා මේ තත්ත්වය උදා වෙලා තියෙනවා කියලා සඳහන් වෙද්දී ගෑස් මිල 750කින් නන්වන්න මේ වෙනකොට යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා කියලා තොරතුරු තියෙනවා. ජාත්‍යන්තර ගෑස් මිල, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු, ඩොලරේ මිල ඉහළ යාම ආදී හේතු මත මෙරට කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 750කින්වත් වැඩි කිරීමට සිදු වනු ඇතැයි දැනගන්න ලැබෙනවා කියලායි සඳහන් කරන්නේ. ප්‍රශ්නාර්ථයක් එක්ක තමයි රුපියල් 750කින් මිල වැඩි වෙයිද ගෑස් සිලින්ඩරයක. මේ කාරණය පිළිබඳව අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පත. ඊළඟට අපි යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පත වාර්තා කරනවා ඩොලරය උඩ යාමෙන් පාන් 120යි කියලා. ප්‍රශ්නාර්ථයක් එක්ක බත් පාර්සලයක් 50කින් ඉහළට, කෙටි කෑමත් 10කින් නංවයි. මෙරට ඉතිහාසයේ මුල් වරට පාන් රාත්තලක මිල 11 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමේ සඳහන් කරලා තියෙනවා. ඒ අනුව බත් පාර්සලයකුත් රුපියල් 50කින් ඉහළ යන්න බොහෝ දුරට ඉඩ තියෙනවලු. කෙටි කෑම කියන්නේ ෂෝට් ටිට්ස් වර්ග රුපියල් 10කින් ඉහළයයි කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් මේ ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා රජයේ ක්‍රියාමාර්ග මොනවද? මේ අතර වාරයේදී සතිය ගරුණද තොරතුරක් වාර්තා කරනවා බැසිල් අප්‍රේල් IMF හමුවට කියලා. ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යනවා කියලා. කැමති වුණොත් මේකට කැමති වුණොත් එහෙම සැප්තැම්බර් සිට ණය සහනයක් රටට ලැබෙනවලු. මාර්තු 31කට පෙර මේකට අයදුම් කරන්න ඕන කියලා තමයි අද සතිය ගරුණ පුවත්පත් තොරතුරු වාර්තා කරන්නේ. දේශීයව සම්පාදනය කරන ලද ආර්ථික ප්‍රකෘතිමත් කිරීමේ සැලැස්මක් සහිතව ලබන අප්‍රේල් 11 වෙනිදා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ එක්සත් ජනපදයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමු වන තැයි වාර්තා වෙනවා. දැන් මේකෙදි සඳහන් කරන විශේෂ කාරණේ තමයි දේශීයව සම්පාදනය කරන ලද ආර්ථිකයේ ප්‍රකෘතිමත් කිරීමේ සැලැස්මක් සහිතව තමයි මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න ලබන අප්‍රේල් මාසයේ කියන්නේ තවත් හරියට මාසෙක කාලෙකින් ඇමරිකා එක්සත් ජනපදයට යනවා කියලා තොරතුරු අද වාර්තා කරලා තියෙන්නේ සතියක අරුණ පුවත්පත. ඊළඟට අපි යනවා මේ ආර්ථිකයේ සම්බන්ධයෙන් මව්බිම වාර්තා කරන තොරතුරු වෙත අවධානය යොමු කරන්න. මව්බිම පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය ටිකක් අමුතු විදිහට තමයි ලියලා තියෙන්නේ. ඩොලරය අහසට රුපියල බල්ලට ජනතාව වලපල්ලට කියලා. දැන් මේකෙදි සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම මේ
ඩීසල් රුපියල් 75කින්, පෙට්‍රෝල් රුපියල් 50කින්, පාම් පිටි 40කින්, බෙහෙත් 29%කින්, හාල් 50කින් මේ ආදී වශයෙන් වැඩි වෙන බහන ලයිස්තුවත් එක්ක තමයි මේ ශීර්ෂ පාඨයේ මව්බිම් පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. දැන් මේ ආර්ථිකයේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා මොකද කියන්නේ? ඩොලර් ප්‍රශ්නයට ආණ්ඩුවට විසඳුමක් නැහැ කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ කාරණාත් එක්ක මුදල් අමාත්‍යවරයා මව්බිමට අදහස් දක්වලා තියෙනවා, මාධ්‍යයට අදහස් දක්වලා තියෙනවා. අපි බලමු මුදල් අමාත්‍යවරයා මොකද කියන්නේ කියලා. මව්බිමයි වාර්තා කරන්නේ. මේ වන විටත් සහන දෙමින් ඉන්නවා, තවත් පුළුවන් තරම් සහන දෙනවා කියලා මුදල් අමාත්‍යවරයා කියනවා. අපි බලමු මේ කතාව පිළිබඳව. මෙරට ජනතාවට මේ වන විට සහන ලබා දෙමින් සිටින අතර හැකිතරම් තවදුරටත් සහන ලබා දෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා පවසනවා. මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාර්තු 11 වෙනි දින ගම්පහදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී. ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු අමාත්‍යවරුන් උත්සාහ දරමින් සිටින්නේ ජනතාවට සහන ලබා දීමට වන බැවින් තමා පිළිබඳව ජනතාව තබාගෙන සිටින විශ්වාසය තවදුරටත් එලෙසම තබාගෙන සිටින ලෙස ඔහු සඳහන් කරලා තියෙනවා. ඩොලරයට ඉහළ අගයක් ලබා දෙමින් රුපියලේ අගය පාවීමට සැලැස්සුවේ ඩොලරේ අගය කලක සිට සීමාවක රඳවාගෙන සිට එසේ සිටිය නොහැකි තරමට උග්‍ර වූ බැවින් බව අමාත්‍යවරයා සඳහන් කරලා තියෙනවා. විපක්ෂයේ අදහස් මෙන්ම ආර්ථික විශේෂඥයන්ගේද අදහස් වලට ඇහුම්කන් දී මෙම පියවර ගැනීමට තීරණය කළ බව ඔහු සඳහන් කරලා තියෙනවා. ගෝලීය වශයෙන් පවතින බාහිර හේතුවල බලපෑම් ඉවත් කිරීමේ බලය නොමැතිවද පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා රට තුල පවතින ගැටලු නිසකවම විසඳන බවද මුදල් අමාත්‍යවරයා අවධාරණය කරලා තියෙනවා. මාධ්‍යවේදියා සහ මුදල් අමාත්‍යවරයා අතර ඇති වූ කතාබහ පිළිබඳව අපි අවධානය යොමු කළොත් ඇමතුමා අපට කියන්නකෝ කවදාද අපට සහන ලබා දෙන්නේ? සහන දැන්ටමත් දෙනවානේ, රුපියල් 5000ක් දෙනවා. තවත් පුළුවන් තරම් දෙනවා. ඒ වගේම මාධ්‍යවේදියා අහනවා ජනතාව ඔබතුමා ගැන විශ්වාසයෙන් ඉන්නේ. මේක ඉක්මනින් ලැබෙයි කියලා. විශ්වාසය එහෙමම තියාගන්න. අපි ඉක්මනින්ම අපේ ඇමතිවරුයි ජනාධිපතිතුමායි අගමැතිතුමායි ඔක්කොම උත්සාහ කරන්නේ ඒක තමයි. ඩොලර් එක පාවීම ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? කොහොම හරි අපි ඒක කරපු එකක්, කොහොමත් ඒක අපි කරපු එකක් නොවේ, ඉස්සර කාලේ ඉඳන් කරපු එකක්. අපි తాවකාලිකව නතර කරගෙන හිටියා. නමුත් නතර කරගෙන ඉන්න බැරි තරමට උග්‍ර වුණා කියලා තමයි මුදල් අමාත්‍යවරයා කියන්නේ. මාධ්‍යවේදියා අහනවා ඒකෙන් රට ඩොලර් ඉක්මනට ලැබෙයිද? විශ්වාසයක් තියනවාද? ඔව්, ඉක්මනට එන්න ඕනේ. එහෙම කියනවානේ කට්ටියක්. විපක්ෂය එහෙම කිව්වා. අපි ඒකටත් ඇහුම්කම් දෙන්න එපයි කියලා තමයි මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඉතින් මේ කාරණා පිළිබඳව අද සඳහන් කරනවා. විශේෂයෙන්ම ණය ගෙවන එක ප්‍රශ්නයක් නොවේද කියලා අහනවා. නෑ, ඒක මේ ප්‍රශ්නයක් තමයි. අමාරුයි. ඒ වුණාට අපි කොහොම හරි කරනවා කියලායි මුදල් අමාත්‍යවරයා කියනවා කියලා සවිස්තරාත්මකව අද මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ. විශේෂයෙන් මුදල් අමාත්‍යවරයා තමයි මේ රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂයෙන් අදහස් දක්වන්න ඕනේ. ඉතින් ඒ අදහස් දැක්වීමට තමයි අපි වැඩි ඉඩකඩක් ලබා දුන්නේ. ඊළඟට අපි යනවා අද දවසේදී තවත් තොරතුරකට. ඒ තමයි මේ සිළුමිණ පුවත්පතේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩ වීරසිංහ මහත්මයා දක්වලා තියෙන අදහස් කිහිපයකට අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම මේ යුද්ධයත් එක්ක මේ යුද්ධය නිරායුධකරණය කිරීම සහ ජාතිවාදය හරණය කිරීමේ මෙහෙයුමක කියලා මේ විශේෂයෙන්ම රුසියානු යුක්‍රේන අර්බුදය පිළිබඳව රට මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදය පිළිබඳව ඔහු කරුණු දක්වලා තියෙනවා. මේ දේශපාලනික ආර්ථිකමය අර්බුදයකි දේශීය ඩොලරය කේන්ද්‍ර කරගත් ආර්ථික ප්‍රතිපත්තියෙන් ඉවත් විය යුතුයි. මහා බැංකුව ක්‍රියාත්මක කළ ජාතික ආර්ථිකය නගා සිටීමට වඩා ගෝලීය ආර්ථිකය නගා සිටීම හා වෙළඳ වාණිජ ආර්ථිකය ශක්තිමත් කිරීම සිදු විය යුතුයි. මෙවැනි අවස්ථාවක ආර්ථික අර්බුදය අනිවාර්යයෙන්ම පැමිණීම සාමාන්‍ය තත්ත්වයක් කියලා තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩ වීරසිංහ මහත්මයා සඳහන් කරලා තියෙන සවිස්තරාත්මකව මේදී සඳහන් කරලා තියෙනවා. නව සමාජ රටාවක් ඇති වෙමින් තියෙනවා. කලාපීකරණය උත්සන්න වෙලා තියෙනවා. එමෙන්ම ස්වදේශීකරණයද එයට ගැළපෙන ආකාරයට සකස් කළ යුතුයි. පශ්චාත් ගෝලීය ආර්ථික වැඩපිළිවෙලක් සහ නව පන්තියක අවශ්‍යතාව එසේ පැන නගිනවා කියලා තමයි අතුල් පිටුවක සිළුමිණ පුවත්පතේ ආචාර්ය ටියුඩ වීරසිංහ මහත්මයා මේ පවතින තත්ත්වය පිළිබඳව ඉතාමත්ම සවිස්තරාත්මකව සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි යනවා දේශපාලන කාරණා කිහිපයක්, මේ ආර්ථිකයත් එක්ක ගැට ගැහුණු දේශපාලන කාරණා කිහිපයක් පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කර අපි සිළුමිණ පුවත්පතට ගියොත් සිළුමිණ පුවත්පත වාර්තා කරනවා සර්වපාක්ෂික සමුළුව මාර්තු 23 වෙනිදා පළාත් සභා සහ පුංචි ඡන්දය ළඟදීම පැවැත්වීමටත් නියමිතයිලු. පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සහ අගමැති මහින්ද රාජපක්ෂයන් ප්‍රමුඛ ඇමති පිරිසක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එක්ුද්දා කළ විශේෂ සාකච්ඡාවේදී ඉදිරිපත් වූ යෝජනාවකට අනුව මේ තීරණයට ලැබුණු බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකෙක් සඳහන් කරලා තියෙනවා. කොහොම වුණත් සර්වපාක්ෂික සමුළුවක් මාර්තු 23 වෙනිදා පැවැත්වීමට නියමිතයි කියලායි තොරතුරු අද වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අපි යනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පත වාර්තා කරනවා විශේෂයෙන්ම සර්වපාක්ෂික සමුළුව 23 වෙනිදා කියලා.
දිවෙන පුවත්පතත් ඒ අද තොරතුරු වාර්තා කරලා තියෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් හිටපු ජනාධිපතිවරයා කියනවා ඇමතිවරු අඩු කර රාජ්‍ය වියදම කපන්න කියලා. මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක ඇමතිලා අඩු කර රාජ්‍ය වියදම කපන්න කියලා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා රජෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ. ඊළඟට අපි යනවා තවත් කාරණයකට. ඒ තමයි ඇත්ත පුවත්පතේ. ඇත්ත පුවත්පතේ මේ ජාතික ආණ්ඩුව පිළිබඳව සඳහන් වෙනවා. ජාතික ආණ්ඩුව උත්සාහයක් කියලා තමයි අද තොරතුරු වාර්තා කරන්නේ. ආර්ථික අර්බුදයේ විසඳීමකින් තොරව අර්බුදයට පත්වෙද්දී මූල්‍ය ප්‍රාග්ධන සහ වාණිජ්‍ය ස්ථාවර වලට අයත් බලගතු පිරිසකගේ සහ භූදේශපාලනික ගෝලීය ක්ෂේත්‍රවල සහායන ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ ඍජු මැදිහත් වීමෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට දිගින් දිගටම ආණ්ඩුව වෙත බලපෑම් එල්ලවීමෙන් තිබෙන බව වාර්තා වෙනවා කියලා තමයි අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි ඊළඟට යනවා තවත් කාරණයකට. ඒ තමයි අද මේ සතියාන්ත ජාතික පුවත්පත් නිසා ඉන්ධන මිල වැඩිවීම පිළිබඳව අද තොරතුරු වාර්තා නොවුනත් සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ආයතනය කියන්නේ ලංකා khනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 92 වර්ගයේ ලීටරයක් රුපියල් 77කින් ඉහළ දැමුවා. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමුවා. මේ අතර ඩීසල් ලීටරයක් රුපියල් 176 දක්වා ඉහළ දාලා තියෙනවා රුපියල් 55කින්. ඒ වගේම සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 254 දක්වා සංශෝධනය කරලා තියෙනවා රුපියල් 95කින් වැඩි කරලා තියෙනවා. මේ තත්ත්වයත් එක්ක khනිජ තෙල් සංස්ථාවේ අර්බුද විසඳෙයිද? කොහොම වුණත් ඩීසල් වලින් මේ වෙනකොටත් රුපියල් 128ක් පාඩුයිලු, පෙට්‍රල් වලින් රුපියල් 80ක් පාඩුයි කියලායි khනිජ තෙල් සංස්ථාව කියන්නේ. khනිජ තෙල් සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 128ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක පාඩුවක් සිදු වන බව khනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් දේශසිංහ මහත්මයා සඳහන් කළා. දැන් මේ පාඩුව දැන් මේ වැඩි කිරීමත් එක්ක තවදුරටත් තියෙනවද? අපි ඒ ගැන ඊයේ විමසා බැලුවා. 2019 වසරේ නව කළමනාකාරීත්වය යටතට khනිජ තෙල් නීතිගත සංස්ථාව ලබාගෙන ඇත්තේ ඩොලර් මිලියන 3300ක ණයක් පවතින අවස්ථාවකයි. 2020 දී පමණක් සංස්ථාව රුපියල් මිලියන 2000ත් 3000ත් අතර ලාභයක් උපයාගෙන තිබෙනවා. කෙසේ වුවද 2021 වසරේ අලාභය රුපියල් බිලියන 91කට ආසන්නයි. මේ වසරේ ජනවාරි මාසයේ පමණක් සිදු ඇති පාඩුව රුපියල් බිලියන 7ක්. ඉකුත් පෙබරවාරි මාස රුපියල් බිලියන 12.6ක පාඩුවක් පෙන්නුම් කරනවා. 2022 ආරම්භ වීමත් සමග 2021 වසරට සාපේක්ෂව ලෝක වෙළඳපොලේ khනිජ තෙල් මිල සීග්‍රෙන් ඉහළ යාම මීට ප්‍රධානතම හේතුවයි. මේ තත්ත්වය රුසියා යුක්‍රේන යුද්ධයත් සමග දෙගුණ වී තිබෙනවා. මාර්තු මාසයේ වන විට මෙම තත්ත්වයේ දිනකට රුපියල් මිලියන 800ත් 900ත් අතර අගයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ආනයන මිලත් විකුණුම් මිලත් සමග සලකා බලන විට මේ මාසයේදී රුපියල් මිලියන 26ක අලාභයක් දැරීමට සිදු වනු ඇති බවට පුරෝකථනය කර තිබූ බව khනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඉතින් මේ තත්ත්වය පිළිබඳව අපි සාකච්ඡා කරා. සංස්ථාව අද දවසේ අලාභයක් ලැබෙමින් ජනතාවට ඉන්ධන ලබා දුන්නත් මේ එකතු වෙන ආලාභය යම් කිසි දවසක මේ රටේ සාමාන්‍ය ජනතාවක මත කරමත පැටවෙනවා. ඒක නිසා අපි අද අපි අපහසුතාවයට පත් වුණත් ලෝක වෙළඳ පොලේ මිලටත් වඩා අඩු මිලකට අපි අරගෙන අද පරිභෝජනය කරත් අපිට ඒ තවදුරටත් කරගෙන යාමෙන් වෙන්නේ සමස්ත රටවැසියන්ට මහ ජනතාව මත මේ බර පැටවෙන එක. අත්ත වශයෙන්ම පෙට්‍රල් සහ උප ඩීසල් කියන ඉන්ධන වර්ග දෙක තුල සිදුවන ආලාභය පමණයි මෙතනින් අපි ආවරණය වෙන්නේ. අද දවසේ ඩීසල් ලීටරයකින් රුපියල් 120ක අලාභයක් වාර්තා කරනවා. අපි මේ අවස්ථාවේ ඉන්ධන ඇත්ත වශයෙන්ම වැඩි කරලා තියෙන රුපියල් 55කින් පමණයි. නියමිත විදියට වැඩි කරා නම් අපි රුපියල් 120කින් වැඩි කළ යුතුයි. භූමි තෙල් ලීටරයකින් රුපියල් 125.75ක පාඩුවක් හැම ලීටරයකින්ම khනිජ තෙල් සංස්ථාව ලබනවා. නමුත් ආණ්ඩුව භූමි තෙල් මිල වෙනස් නොකිරීමට ගත්තේ මේ භූමි තෙල් පාවිච්චි කරන්නේ ඉතාමත්ම අඩු ආදායම් තීරුවල ඉන්න ජනතාව සහ කර්මාන්ත හැටියට. දීවර කර්මාන්තයේ, ප්‍රවාහන කර්මාන්තයේ සහ කර්මාන්ත ශාලා. ඉතාමත්ම අඩු පහසුකම් මැද්දේ පවත්වාගෙන නේවා. මේ පීඩනය වුන් මත නොයොදා මේ කටයුතු ගෙනීම සඳහා තමයි භූමි තෙල් මිල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම සඳහා රජය තීරණයක් ගත්තේ. මෙට්‍රික් ටොන් 3300ත් 5500ත් අතර වූ රටේ දෛනික ඩීසල් පරිභෝජනයේ ඉකුත් පෙබරවාරි සහ මාර්තු වන විට මෙට්‍රික් ටොන් 8000 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. මේ මාසේ ඉකුත් දින කිහිපය තුළ දෛනික ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 8000ත් 10000ත් පමණ දක්වා ඉහළ ගොසින් දෛනික පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 3300ක් පමණ වන අතර ඒ මේ වන විට මෙට්‍රික් ටොන් 4200 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තුලින් අපිට පෙනුනේ ජනතාවගේ පරිභෝජන රටාව එහෙම නැත්නම් පරිභෝජනයට අමතරව වෙනත් ඉන්ධන රැස් කර තැබීමේ කටයුත්තක් සිද්ධ වුණා. ඒ හේතුව තමයි අත්ත වශයෙන්ම ඉන්ධන පෝලිං හැදෙන්නත් ප්‍රධාන හේතුවක් වුණේ. ඒ ඉන්ධන ගැන කතා බහ අපි බලමු තවත් තොරතුරු විරාමයකින් පස්සේ.
අයිබෝන් සුබ දවසක් පුවත්පත් තොරතුරු අතරේ විරාමයට කලින් අපි කතා කරමින් හිටියේ රටේ ආර්ථිකයේ මුහුණ මාලා තියෙන ගැටලු සහගත තත්ත්වය පිළිබඳව. දැන් ආර්ථිකයේ ගැටලු සහගත තත්ත්වයෙන් මිදෙන්න තියෙන එක විසඳුමක් තමයි සංචාරක කර්මාන්තය. කොවිඩ් වසංගතයත් එක්ක සංචාරක කර්මාන්තේ, ඒ වගේම පාස්කු ප්‍රහාරයත් එක්ක සංචාරක කර්මාන්තේ කඩා වැටීම රටේ එක පැත්තකින් විදේශ විනිමය සංචිත අහිමි වෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් වුණා. දැන් කොවිඩ් වසංගතයේ එන්නත් කරන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙලා යම් ආකාරයකට සංචාරක කර්මාන්තේ යලි නගා සිටුවන අවස්ථාවක තමයි යුක්‍රේන රුසියා අර්බුදේ පටන් ගත්තේ. යුක්‍රේනයෙන් රුසියාවෙන් අපේ රටට සංචාරකින් බොහොමයක් පැමිණෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක නැවතත් මේකට යම් ආකාරයක බලපෑමක් එල්ල වෙලා තියෙනවා. කොහොම වුණත් දෙමසක් ඇතුළත සංචාරකයන් ලක්ෂ 2ක් දිවයින්ට පැමිණලා තියෙනවා කියලායි තොරතුරු වාර්තා කරන්නේ. මේ වසරේ මුල් දින 65 තුළ සංචාරකයන් ලක්ෂ 2කට අධික පිරිසක් පැමිණ තිබෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා සඳහන් කරලා තියෙනවා. ජනවාරි 1 වෙනිදා සිට මාර්තු 6 වෙනිදා දක්වා කාලය තුළ මෙරට පැමිණි සංචාරකින් සංඛ්‍යාව 2,798ක් බව ඔහු පෙන්වා දීලා තියෙනවා කියලායි සඳහන් කරන්නේ. ඉතින් සංචාරක කර්මාන්තයේ ක්‍රමානුකූලව ගොඩනැගීගෙන අවස්ථාවක තමයි මේ යුක්‍රේන රුසියා අර්බුදය ආරම්භ වුණේ. ඉතින් මේ කාරණේ පිළිබඳවත් මතක් කරමින් ඊළඟට අපි යනවා මේ කෝප් කමිටුවේදී හෙළිවුණු කාරණයක් පිළිබඳව. සංවර්ධන ලොතරැයියේ 2017-2018 වසරේ වංචා රැසක් සිදු වෙලා තියෙනවා කියලා තමයි හෙළි වෙලා තියෙන්නේ. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 2017-2018 වර්ෂයන්හි වැඩසටහන් පටිගත කිරීම, ගිවිසුම් කඩ කිරීම, වාහන අනිසි භාවිත කිරීම ආදීන් වංචා රැසක් සිදු වෙලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. සංවර්ධන ලොතරැයි දිනුම් මැදීමේ වැඩසටහන පටිගත කිරීමේ අරමුණින් රුපියල් මිලියන 38ක් වැය කර ඉදි කරන ලද චිත්‍රාගාරයේ අපේක්ෂිත අරමුණු වෙනුවෙන් 2015 සිට මේ දක්වාම භාවිත නොකර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 2146ක් ශ්‍රී ලංකා රූපවාහිනී වැඩසටහන් පටිගත කිරීම සඳහා ගෙවා තියෙනවා කියලා තමයි අනාවරණය වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ පිළිබඳව අද තොරතුරු වාර්තා කරලා තියෙනවා සංවර්ධන ලොතරැයි මණ්ඩලය පිළිබඳව කාරණා ගණනාවක්. ඊළඟට අපි යනවා තවත් තොරතුරකට. ඒ තමයි මේ ඊළඟ කාරණය විශේෂයෙන්ම ලයිසන් අලුත් කරන්න මාස 6ක සහන කාලයක් දුන්නා කියන තොරතුර වාර්තා කරනවා. අප්‍රේල් 1 වෙනිදා සිට ජූනි 30 වෙනිදා දක්වා කල් ඉක්ුත් වන රියදුරු බලපත්‍රයන්හි වළංගු කාල සීමාව මාස 6කින් දීර්ඝ කර ඇතැයි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. එමෙන්ම ජූලි මාස 1 වෙනිදා සිට සැප්තැම්බර් 30 දක්වා කල් ඉක්ුත් වන රියදුරු බලපත්‍රයේ කල් ඉක්ුත් වන දිනේ සිට මාස 3කින් දීර්ඝ කිරීමටද මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා කියලා සිළුමිණ පුවත්පත අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම විශේෂ තොරතුරක් තියෙනවා. ඒ තමයි මේ පාසල් දරුවන්ට වැදගත් වන කාරණයක්. රජයේ පාසල්හි සියලු සිසුන් සඳහා සිට පාසල් වලට ගෙන්වන්න මේ වෙනකොට තීරණයක් අරගෙන තියෙනවා. රජයේ පාසල්හි සියලු සිසුන් මාර්තු 14 වෙනිදා සිට පාසල් පැමිණිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලුම සිසුවියන් සාමාන්‍ය පරිදි පාසලට පැමිණිය යුතු වෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. වසංගතයේ හමුවේ පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය යටතේ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා කියලා තමයි අද සිළුමිණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම ආසියානු බැංකුවෙන් ඩොලර් බිලියන 2ක් ලැබිලා තියෙනවා. මේ වසර තුල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 2ක ණය ආධාර ආසියානු සංවර්ධන බැංකුව මගින් වෙන් කරලා තියෙනවලු. පසුගිය වසරේ මෙරට සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් මිලියන 750ක සහන ණය මුදලක් ලබා දුන් අතර එම ව්‍යාපෘති මේ වන විට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. අපි මව්බිම් පුවතට ගියොත් මව්බිම් පුවත්පතේ වාර්තා කරනවා එහා සම්බන්ධවම තොරතුරක්. ආසියානු සංවර්ධන බැංකුව ලොක්කා ජනපතිට කියූ දේ කියලා. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය වන බවත් එම සංවර්ධන බැංකුවේ සභාපති සන්සුගු අසකාවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රකාශ කරලා තියෙනවා කියලා අද මව්බිම් පුවත්පත මුල් පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඊළඟට අපි ගියොත් තවත් කාරණයකට ඒ තමයි ඖෂධ මිල හිතුමතේ වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා කියනවා. ශ්‍රී ලංකාව තුල ඖෂධ මිල පාලනය කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව මගින් බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා සඳහන් කරනවා. මව්බිම් පුවත්පතම පසුගිය දිනක තොරතුරු වාර්තා කරලා තිබුණා ඖෂධ මිල පාලනයේ පෞද්ගලික අංශය අතර නැත්නම් ඖෂධ අලෙවි සැල් අලෙවි කරන පිරිසට පවර්ලා තියෙනවා කියලා. නමුත් ඒක මිල පාලන කමිටුවක් මගින් සිදු කරනවා කියලා අද මව්බිම් පුවත්පත මේ ගැන තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඊළඟට අපි ගියොත් ජනතා විමුක්ති පෙරමුණ පැත්තට. ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරන කාරණා කීපයක් තියෙනවා. මේ අනුර කුමාර දිසානායක මහත්මයා ඇදපු ලෙඩේ මොකක්ද කියලා බලමු. රටේ ආර්ථික අර්බුදයේ පවතිද්දී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මාස 3කින් පාර්ලිමේන්තුවට කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවට චෝදනා කරමින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ හා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දැඩි විරෝධය පළ කළා. කොහොමුණත් අපි දැක්කා දින කිහිපයක්ම පසුගිය සතියේදී මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ රැඳී ඉන්න ආකාරය. ඊළඟට අපි ගත්තොත්
තවත් කාරණයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණෙන් ආණ්ඩුව පෙරලන කැරැල්ලක් ක්‍රියාත්මක කරනවලු කැරැල්ලක් ක්‍රියාත්මක කරනවා කියන කැරැල්ල කිව්වම ටිකක් බයත් හිතෙනවා කොහොම වුණත් ජවිපෙන් ආණ්ඩුව පෙරලන කැරැල්ලක් කියලා තමයි අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ මව්බිම් පුවත්පත. ඒ වගේම නුගේගොඩින් තවත් සුළඟක් හමනවා. නුගේගොඩ කියන්නේ ඉතින් ඔය සුළං හමන තැනක්නේ. ඉතින් ඒ වගේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් එක්ව නුගේගොඩදී මහ රැළියක් පැවැත්වීමට සැලසුම් කරමින් සිටිතයි විශ්වාසදායක ආරංචි මාර්ග වාර්තා කරනවා කියලා තමයි මව්බිම් පුවත්පතේ ගැන තොරතුරු වාර්තා කරන්න. අපි ඊළඟට යනවා දෙවෙනි පුවත්පතට. දෙවෙනි පුවත්පතේ වාර්තා වෙන තවත් තොරතුරකට ඒ තමයි මේ පවතින තත්ත්වය පිළිබඳ එජාපෙන් සත්‍යග්‍රහයක් තියනවලු. යහපත් හිතක් අපේක්ෂා කරමින් එක්සත් ජාතික පක්ෂයේ මාර්තු 25 වෙනිදා පස්වරු 3ට කොළඹ හයිත් පිටියේදී සාමකාමී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කරලා තියෙනවා. ඊළඟට රට විනාශයි බේරගනිමු සජබ රැළිය අනිද්දා තියෙනවලු. රට විනාශයි බේරගනිමින් අනිද්දා සමගි ජන බලවේගය විසින් කොළඹදී ආණ්ඩු විරෝධී රැළියක් පැවැත්වීමට පියවරගෙන තියෙනවා කියලා තමයි දිවයින පුවත්පත ඒ හා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. ඊළඟට දැන් අපි තවත් තොරතුරු කිහිපයකට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වුණා. එක තොරතුරක් තමයි විශේෂයෙන්ම මේ පහුගිය දවස්වල දිගින් දිගටම කතා කළා මේ සිමෙන්ති හිඟයක් පිළිබඳව. සිමෙන්ති හිඟය එකපාරටම නැති වුණු බවක් පේන්න තියෙනවා. ඒ තමයි හම්බන්තොට ප්‍රදේශයේ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමත් එක්ක. සිමෙන්ති හිඟේ අවසන් ලංවා සිමෙන්ති වෙළඳපොළට ඡායාරූපයක් එක්ක අද සිළුමිණේ ගැන තොරතුරු වාර්තා කරනවා. මෙරට විශාලතම සිමෙන්ති කම්හල වන ලංවා සංස්ථා සිමෙන්ති කම්හලේ නිෂ්පාදන කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් මාගම්පුර කර්මාන්තපුරයේදී කුද්දා ආරම්භ වුණා. මෙම කර්මාන්ත ශාලාව මගින් පැයකට සිමෙන්ති කොට්ට ලක්ෂ 2ක් නිපදවිය හැකි අතර වසරකට සිමෙන්ති මෙට්‍රික් ටන් ලක්ෂ 28ක් නිෂ්පාදනය කළ හැකි. ඒ අනුව වසරකට සිමෙන්ති කොට්ට මිලියන 76ක් නිෂ්පාදනය කළ හැකි බවට තක්සේරු කර තියෙනවා. ශ්‍රී ලංකාවේ වාර්ෂික පරිභෝගික අවශ්‍යතාව සිමෙන්ති මෙට්‍රික් ටන් ලක්ෂ 70ක් වන අතර ඉන් මෙතෙක් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කළේ සිමෙන්ති මෙට්‍රික් ටන් ලක්ෂ 30ක්. මෙම අවස්ථාවට ලංවා සිමෙන්ති මේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා අගමැතිතුමා එක්ව අවස්ථාව ඡායාරූපයක් එක්ක වාර්තා කරද්දී මේ කර්මාන්ත ශාලාව පිළිබඳ අද අරුණ පුවත්පතේ ඇතුල් පිටුවක සවිස්තරාත්මකව තොරතුරු වාර්තා කරනවා. ලංකාවේ ලොකුම සිමෙන්ති ෆැක්ටරිය සේවකයන් දෙදෙනෙකුගෙන් වුණත් දුවන්න පුළුවන්ලු. වරායට නමුද්‍රව්‍ය කිලෝමීටර 2ක් බෙල්ට් එක දිගේ කෙලින්ම කම්හලට එනවලු. දවසකට සිමෙන්ති කොට්ට 1,20,000ක් නිපදවන්න පුළුවන්කම තියෙනවලු. ස්මාර්ට් ෆෝන් එකකින්වත් කම්හල පාලනය කරන්න හැකියාව තියෙනවා. ඊටාම නවීන තාක්ෂණික ක්‍රමෝපායන් මේ සඳහා යොදාගෙන තියෙනවා කියලායි වාර්තා කරන්නේ. ඒ වගේම කෙසේ වෙතත් මෙම නිෂ්පාදනය මගින් රටට වන වාසිය කුමක්ද කියලා ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී තුසිත ගුණවර්ධන සූරියගෙන් විමසීමක් කරලා තියෙනවා මේ සටහන්කරු. දැනට ඔහු සඳහන් කරන්නේ දැනට ශ්‍රී ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවෙන් 65ක් 75ක් අතර ප්‍රමාණයක් තමයි ලංකාවේ හැදෙන්නේ. ඉතිරි 30% ගෙන්නන්නේ පිට රටින්. අපිට මෙන්න මේ 30% ලංකාවේ නිෂ්පාදනය කරගන්න පුළුවන්. දැනට ලංකාවේ සිමෙන්ති ආනයනය කරන්න අවුරුද්දක ඩොලර් මිලියන 250ක ප්‍රමාණයක් වැය වෙනවා. ඒ විශාල වශයෙන් අඩු කරන්න පුළුවන් ලංකාව තුළ සිමෙන්ති නිෂ්පාදනයෙන්. අනික මේකෙන් ලංකාවේ සිමෙන්ති හිඟයට විසඳුමක් දෙන්නත් පුළුවන්. ඒ වගේම දැනට වැඩි මිලට විකින්න සිමෙන්ති වලට අපිට යම්කිසි විසඳුමක් ලබා දෙන්නත් පුළුවන් වෙයි. අනිත් දේ තමයි දැනට 1375කට යන සිමෙන්ති කොට්ටයක දැනට තියෙන අමුද්‍රව්‍ය මිල සහ ඩොලර් මිල අනුව ඒ මිලකට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා කියා ඔහු දැඩි ලෙස විශ්වාසයෙන් කතා කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපේ රටට අවශ්‍ය දේවල් දැන් ඔය තෙල් ගෑස් වගේ දේවල් නම් තවදුරටත් නිපදවා ගන්න හැකියාවක් නැහැ. නමුත් අනිත් හැමදේම අපේ රට තුළ නිෂ්පාදනය කරගන්න හැකියාව තියෙනවා නම් මේ වගේ පවතින ආර්ථික අර්බුදයන්, ගෝලීය වසංගතයන් තුළ අපිට ජාතියක් විදිහට නැගී සිටීමේ අවස්ථාව හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා අපේ රටේ දේවල් අප රට තුරම නිෂ්පාදනය කරගැනීමේ ප්‍රතිපත්තිය වඩාත් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වඩා වැදගත් වෙනවා මේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක කාරණා පිළිබඳව සැලකීමේදී. ඊළඟට පහුගිය සතියේ වැඩිපුරම කතා බහට ලක් වුණා මේ ආර්ථික අර්බුදයේ වගේම ඇදුන්ගමුවේ රාජා හස්තියාගේ මිය යාම පිළිබඳව බොහෝ දෙනෙක් කම්පාවට පත් වෙලා තාමත් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුර මේ ගැන කතා කරනවා. දැන් රාජා නැදුන්ගමුවේ රාජා මිය ගියාට පස්සේ රාජා ජාතික වස්තුවක් බවට පත් කරලා අනාගත පරපුරට දැක ගැනීම සඳහා මේ සංරක්ෂණය කරන්න ජනාධිපතිතුමාගේ නියමයෙන් මේ වෙනකොට කෞතුකාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරමින් ඉන්නවා. ඒ ගැන අද බලමු මේක කොයි කාලේ වගේ අවසන් වෙයිද, මේක මොනතරම් සංකීර්ණ ක්‍රියාවලියක්ද කියලා. නැදුන්ගමුවේ රාජා යලි උපදින්නේ කොහොමද කියලා තමයි අද මේ සතිය ගරුණ පුවත්පතේ ඇතුල් පිටුවක තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. නැදුන්ගමුවේ රාජා මියගිය මාර්තු 7 වෙනිදා ශ්‍රී දළදා මාලිගාවේ රාජාට පසු වැඩිම වාර ගණනක් දළදා වහන්සේ වැඩම කර වූ නැදුන්ගමුවේ රාජා
ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පියවර ගත්තා. ඒ අනුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනගේ උපදෙස් පරිදි හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීම මේ විදිහට ආරම්භ කරලා තියෙනවා. එය බහර කෙරුණේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවයි. අධ්‍යක්ෂ ජෙනරාල් සනුජා කස්තුරිරාජ් මහත්මිය සඳහන් කරනවා හස්ති රාජයා වෙනුවෙන් අවසන් ආගමික චාරිත්‍ර ඉටු කිරීමෙන් පස්සේ තමයි මේ කටයුත්ත බාර කරේ කියලා. කොහොම වුණත් කිසියම් සතෙකු සංරක්ෂණය කිරීමේ වගකීම පැවරෙන්නේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සත්ව විද්‍යාංශයට. නැදුන්ගමුවේ රාජා සංරක්ෂණය කෙරෙන්නේ එම අංශයේ බහර සහකාර අධ්‍යක්ෂ ලංකානිස් සෝමරත්නගේ අධීක්ෂණය යටතේ චර්ම ශිල්පී චමල්කා කොතලාවල ආදර්ශ බහඬ රැස්කරු රවීන්ද්‍ර වික්‍රමනායක කෞතුකාගාර සහායකවරුන් වන සුසන්ත බාලසූරිය සහ තුෂාරි දසනායක ඇතුළු 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට එම කාර්යයේ නිරත වෙනවා. දැන් ඔවුන් සඳහන් කරන කාරණේ හම පුරවලා සකස් කිරීම හඳුන්වන්නේ චර්ම ශිල්පයේ විදිහට. හම සකස් කර හදන අනුරුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ජීවත් වෙලා ඉන්නකොට මෙයා මේ හැඩෙන් ඉන්න ඇති කියලා නිරූපණය කිරීම. මේ වන විට හස්තියාගේ සම ඉවත් කර අවසන්. ඒ කටයුත්තට පැය 48කට වැඩි කාලයක් ගත වුණා. ඒ ඉක්මනින්ම වගේම ඊටාම සීරුවට දැඩි කැපවීමෙන් අපේ කණ්ඩායම කළා. මේ වන විට සම නරක් නොවන මට්ටමට සංරක්ෂණය කර වැඩිදුර පිරිසුදු කිරීම ආරම්භලා තියෙන්නේ. ඒකට දින 10ක් පමණ ගත වේවි. සතාගේ බාහිර ස්වරූපයේ ඉස්මතු වන විදිහට සැකිල්ල සාදා ගන්න තමයි කටයුතු කරන්නේ. ශ්‍රී දළදා මාලිගාවේ රාජායතාගේ අඬුව සැකසීමට වඩා තරමක් වෙනස් නව තාක්ෂණය අපි දැන් භාවිත කරනවා. වාක්‍ය කිහිපයකින් කිව්වට මේක ගොඩක් ලොකු වැඩක්. හැම නිවැරදි විදිහට සකස් කළොත් තමයි දිගු කාලයක් තබා ගන්න පුළුවන්. ඉතින් අඩුම තරමේ 6 මාසයක්වත් මේ වැඩේට යනවා කියලා තමයි කෞතුකාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. රාජා ජීවත් වෙලා ඉන්න විදිහට අපිට අනුරුවකින් දකින්න ලැබෙන්නේ තවත් මාස 6කින් කියලා තමයි කෞතුකාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ තොරතුරත් එක්ක අදට පුවත්පත් තොරතුරු වලින් සමුගන්නවා. ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් සුබ දවසක්.